ආයුබෝවන් ඔබ සැමට. අපි අද මෙම පාඩමේදී කතා කරන්න යන්නේ ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව හා තත්ත්ව පාලනය පිළිබඳව. අපි මීට පෙරත් ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහ තත්ත්වය පිළිබඳව කතා කරා. නමුත් එම පාඩමේදී අපි අවධානය යොමු කරේ ආහාරවල ආරක්ෂිත භාවය සහ තත්ත්වය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමිතිවල තියෙන දායකත්වය. අපි අද මෙම පාඩමෙන් කතා කරන්න යන්නේ ආහාරවල තත්ත්වය සහ සෞඛ්‍ය ආරක්ෂිත භාවය පාලනය කර ගැනීම සඳහා ඇසුරුම්කරණය සහ ලේබල් කරණයේ වැදගත්කම. අපේ නිපුණතාවය වෙන්නේ මෙම පාඩම තුළින් නිරෝගී දිවි පැවැත්මක් උදෙසා ගුණාත්මක භාවයෙන් යුතු ආහාර පරිභෝජන ක්‍රම පිළිවෙත් සැලසුම් කිරීම. මෙම අවස්ථාවේදී මෙම පාඩමේදී අපි අවධානය යොමු කරනවා අපේ ආහාර ඇසුරුම්කරණය මගින් ගුණාත්මක භාවය පවත්වා ගන්නේ කෙසේද? ඒ වගේම ආහාර ලේබල් කරණයේ වැදගත්කම කුමක්ද ආහාරවල ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම සඳහා? ආහාරවල ඇසුරුම්කරණය හා ලේබල් කිරීම සුදුසු ක්‍රමවේදයන් මොනවාද? ඒ වගේම ආහාර ඇසුරුම්කරණයේදී අපි මතක තබා ගත යුතු අවධානය යොමු කළ යුතු දැනගත යුතු කරුණු මොනවාද? අපි උදාහරණයක් හැටියට ගත්තොත් යම්කිසි ආහාරයක් ඇසුරුම්කරණය සඳහා අපිට තියෙන හැම ඇසුරුම්කරණ ද්‍රව්‍යයක්ම යොදා ගන්න බෑ. යම් ආහාරයක් සඳහා සුදුසුම ඇසුරුම්කරණ ද්‍රව්‍ය තියෙනවා. ඒ වගේම අපි ආහාරයක් ලේබල් කිරීමේදී ඒ ලේබලයක තිබිය යුතු අවශ්‍යතා අනිවාර්යෙන්ම පරිපූර්ණ කළ යුතුයි. ඒ වගේම ඒ අවශ්‍යතා පිළිබඳව මනාව අවබෝධයක් අපි තුළ තිබිය යුතුයි. එම ඇසුරුම්කරණය පිළිබඳව අවධානය යොමු කිරීම සහ ලේබල් කරණයේදී අපි මතක තබා ගත යුතු කරුණු ගැන අවධානය යොමු කරමින් අපි පාඩම ඉදිරියට කරගෙන යමු. අපි අවබෝධයක් ලබා ගනිමු. ආහාර ඇසුරුම්කරණය කියන්නේ මොකක්ද? ඒ වගේම ආහාර ලේබල් කිරීම කියන්නේ මොකක්ද? මේ දෙකේම වැදගත්කම මොකක්ද? මේ දෙක નિયમિત ආකාරයෙන් කර ගැනීම සඳහා අපි පිළිපැදිය යුතු ක්‍රමවේදයන් මොනවද කියලා. ඒ නිසා අපි ඇසුරුම්කරණය පිළිබඳව හැඳින්වීමක් කරනවා. එහි වැදගත්කම ගැන කතා කරනවා. භාවිතා කරන ද්‍රව්‍ය ගැන කතා කරනවා. ඒ වගේම ලේබල් කිරීමේදී වැදගත්කම, ඒ වගේම සලකා බැලිය යුතු කරුණු පිළිබඳව මෙම පාඩමේදී අවධානය යොමු කරනවා. මෙම පාඩමේ අරමුණු වන්නේ ආහාර ඇසුරුම්කරණය පිළිබඳව හැඳින්වීම, ආහාර ඇසුරුම්කරණයේ වැදගත්කම විස්තර කිරීම, ආහාර ඇසිරීමට භාවිතා කරන ද්‍රව්‍ය නම් කිරීම. ඒ කියන්නේ අපි සමහර ආහාර සඳහා සමහර ඇසුරුම් කරන ද්‍රව්‍ය පමණයි භාවිතා කරන්නේ. ඒකට හේතු වෙනවා සමහර ද්‍රව්‍ය සමහර ඇසුරුම් කරන ද්‍රව්‍ය සමග යම් කිසි රසායනික ක්‍රියාකාරකම් සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා අපි ආහාර ඇසිරීමට භාවිතා කරන ද්‍රව්‍ය නම් කරනවා සහ ඒවායේ සුදුසුකම පිළිබඳව අවබෝධයක් ලබා ගන්නවා. ඒ වගේම ආහාර ලේබල් කිරීමේ වැදගත්කම ගැන යම්කිසි විස්තරයක් කරනවා. ආහාර ඇසුරුම්කරණය කියන්නේ මොකක්ද? අපි සරලවම ආහාර ඇසුරුම්කරණය ගැන කතා කෙරුවොත්, විස්තර කෙරුවොත් ඕනෑම ආහාර නිෂ්පාදනයක් යම්කිසි දැවටුමක ඔතලා එහෙම නැත්නම් බහලුමක තැම්පත් කරලා පාරිභෝගිකයා වෙත ඉදිරිපත් කිරීම තමයි සරලවම ආහාර ඇසුරුම්කරණය කරන්නේ. ඒ වගේම අපි ආහාර ඇසුරුම්කරණය කියන එක ටිකක් පුළුල්ව නිර්වචනය කරන්න උත්සාහ කෙරුවොත් එය අපිට මෙන්න මේ විදියට හඳුන්වන්න පුළුවන්. යම්කිසි නිෂ්පාදනයක් නිෂ්පාදනය කළ අවස්ථාවේ සිට පාරිභෝජනය කරන එහෙම නැත්නම් පාරිභෝගිකයා දක්වා යන අවස්ථාව තෙක් විද්‍යාත්මක කරුණු පදනම් කරගනිමින්, තාක්ෂණික කරුණු පදනම් කරගනිමින් ආහාරවල ගුණාත්මය ආරක්ෂා වන පරිදි ආකර්ශනීය ලෙස අඩු පිරිවැයකින් හැසිරවීමට යම් කිසි ද්‍රව්‍යයන් යොදා ගැනීම, එහෙම නැත්නම් ඇසුරුම් කරන ද්‍රව්‍යයන් යොදා ගැනීම ආහාර ඇසුරුම්කරණය කියලා හඳුන්වන්න පුළුවන්. අපි ආහාර ඇසුරුම්කරණයේ වැදගත්කම ගැන බලමු.
ආහාර නිෂ්පාදනය වන අවස්ථාවේ සිට පාරිභෝජනය කරන අවස්ථාව දක්වා එහි ගුණාත්මක භාවයට හානි නොවන ලෙස අපි ආහාර හැසිරවීම ඉතාමත්ම වැදගත් කරුණක්. ඒ හැසිරවීම පහසු කිරීම සඳහා තමයි අපිට මේ ඇසුරුම්කරණය කියන එක වැදගත් වෙන්නේ. මොකද ආහාරයක් නිෂ්පාදනය කරාට පස්සේ අපි නැවතත් සැකසුම්කරුවන් විසින් ඒක අල්ලනවා නම් අපද්‍රව්‍ය මිශ්‍ර වෙන්න පුළුවන් තත්වයක් වුණොත් එතකොට මෙන්න මේ ආහාරයේ ගුණාත්මය ඉතා ශීඝ්‍ර ලෙස අඩු වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ආහාරය ඇසුරුම්කරණය තුළින් ආහාරයේ ගුණාත්මය ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. දෙවැනි කරුණ හැටියට අපිට සලකන්න පුළුවන් ඒ කියන්නේ ආහාර ඇසුරුම්කරණය තුළින් අපිට පසු අස්වනු හානි අවම කරගන්න පුළුවන්. මොකද ආහාරයක් නිෂ්පාදනය කරාට පස්සේ ඒ ආහාරය ගබඩා කරන පරිසරයේ තියෙන උෂ්ණත්වය, ආර්ද්‍රතාවය වගේ කරුණු මගින් ආහාරයක මේ ගුණාත්මක භාවය හානි වෙන්න පුළුවන්. නමුත් අපි එම තත්ත්වයන් නිවැරදිව පාලනය කරන්න අපිට උදව් වෙනවා ආහාර ඇසුරුම් කරන. මොකද අවට පරිසරයත් එක්ක ආහාරය ගැටීම මේ මගින් වැළැක්වෙනවා. පාරිභෝගිකයාගේ පහසුව කියන එක ඉතාමත්ම වැදගත් කරුණක්. අපිට මෙන්න මේ ඇසුරුම් කරන ද්‍රව්‍ය පාරිභෝගිකයාට පහසු වන පරිදි සකස් කිරීම තුළින් අපිට ඒ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන්. ඒ වගේම ආහාරය බාහිර පරිසරයත් එක්ක ගැටෙන අවස්ථාව මේ මගින් සීමා කරන්න පුළුවන්. මේ ආහාරය බාහිර පරිසරයත් එක්ක ගැටෙනකොට බාහිර පරිසරයේ තියෙන ජල අංශු මගින් යම් කිසි හානියක් සිද්ධ වෙන්න පුළුවන් ගුණාත්මයට. ඒ වගේම පරිසරයේ ඉන්න ශුද්‍ර ජීවීන් ආහාරයට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ආහාර ඇසුරුම්කරණය අවට පරිසරයට බාධකයක්සේ ක්‍රියා කරනවා. ඒ වගේම මෙන්න මේ ඇසුරුම්කරණය මගින් අපිට පාරිභෝගිකයා සමග යම්කිසි sannivedanයක් කරන්න පුළුවන්. ඒකට හේතුව මෙන්න මේ අපි ඇසුරුම්කරණයේ දමන ලේබල් තුලින් යම්කිසි තොරතුරු ප්‍රමාණයක් පාරිභෝගිකයාට හුවමාරු කරනවා. උදාහරණයක් හැටියට මෙම ආහාරය සකස් කළ යුත්තේ කෙසේද? මෙම ආහාරය ගබඩා කළ යුත්තේ කෙසේද? මෙම තොරතුරු පාරිභෝගිකයාට ලබා දීම මගින් ආහාරයේ ගුණාත්මක භාවය පවත්වා ගැනීමට අපි පාරිභෝගිකයාට උදව් කරනවා. අපි බලමු දැන් ඇසුරුම් ද්‍රව්‍යවල ගුණාංග. යම්කිසි ඇසුරුම් ද්‍රව්‍යයක් ආහාරයක ගුණාත්මය පාලනය කර ගැනීමට එහෙම නැත්නම් ආහාරයක ගුණාත්මය ආරක්ෂා කර ගැනීමට අපි යොදා ගන්නවා නම් එම ඇසුරුම් ද්‍රව්‍යවල තිබිය යුතු ගුණාංග මොනවාද? පළවෙනි දේ තමයි සපයා ගැනීමේ පහසුව. අපිට ඇසුරුම් ද්‍රව්‍යයක් සපයා ගැනීමේ පහසුව ඉතාමත්ම වැදගත් කරුණක් බවට පත් වෙනවා. ඒ වගේම වියදම. ආර්ථිකමය වශයෙන් ඒක අපිට දිගින් දිගටම මේ නිෂ්පාදනය සඳහා යොදාගත හැකිද කියන කරුණ පිළිබඳව අපි අවධානය යොමු කරනවා. ඒ වගේම ආරක්ෂාව ලැබෙන්නේ කුමන කරුණු වලින්ද? සමහර අවස්ථාවලදී අපි ලබා ගන්න ඇසුරුම් කරන ද්‍රව්‍ය අපි කෙටි කාලීනව භාවිතා කරන නිසා අපිට දීර්ඝ කාලයක යම්කිසි තත්වයන් පාලනය කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථාවලදී අපි භාවිතා කරන ඇසුරුම් කරන ද්‍රව්‍ය අපි භාණ්ඩ අපනයනය කිරීම සඳහා භාවිතා කරන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවලදී දීර්ඝ කාලයක් මෙම භාණ්ඩය ප්‍රවාහණයට ගබඩා කිරීමට ලක්වන නිසා අපි ඇසුරුම් කරන ද්‍රව්‍ය තෝරා ගැනීම ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඒ වගේම නිෂ්පාදන ක්‍රියාවලියේදී හා සැපයුම් ක්‍රියාවලියේදී මූණ පැහැමට සිදුවන තත්වලට ඔරොත්තු දීමේ හැකියාව කියන එක තමයි මූලිකම අවශ්‍යතාවය බවට පත් වෙන්නේ. ඒ වගේම හැසිරවීමේ පහසුව, පරිහරණයේ පහසුව, ඒ වගේම බැහැර කිරීමේ පහසුව සහ පරිසරයට ඇතිවන බලපෑම පිළිබඳවද අපි අවධානය යොමු කළ යුතුයි. සමහර ඇසුරුම් කරන ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. නමුත් සමහර ඇසුරුම් ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න බෑ. ඒ වගේම සමහර ද්‍රව්‍ය අපි පරිසරයට මුදා හැරියම පරිසරයේ දි รา පත් වෙන්නේ නැහැ. එමගින් පරිසරයට සිදුවන හානිය ඉතාමත්ම වැඩි. එම නිසා අපි ඒ පිළිබඳවත් පරිසරයට සිදුවන හානිය පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. අපි ඇසුරුම් ද්‍රව්‍යවල ගුණාංග ගැන සැලකීමේදී ඇසුරුම් ද්‍රව්‍ය වර්ග දෙකකට මූලික වශයෙන් අපිට බෙදන්න පුළුවන්.
පළවෙනි එක අපි කියනවා ප්‍රාථමික ඇසුරුම් කියලා. මෙන්න මේ ප්‍රාථමික ඇසුරුම් කියලා කියන්නේ ආහාරයට ආසන්නවම ඇති ඇසුරුම. එතකොට ආහාරයට ආසන්නවම ඇති ඇසුරුම කියලා කියන්නේ මෙන්න මේ ඇසුරුම් ද්‍රව්‍ය ආහාරය සමග ඍජුවම ගැටෙනවා. එතකොට මෙන්න මේ ඇසුරුම් ද්‍රව්‍යයේ යම්කිසි ගුණාත්මයන් ආහාරයේ තියෙන ගුණාත්මයන් හා සමග යම්කිසි ප්‍රතික්‍රියාවන් වලට ලක් වුවහොත් ආහාරයේ ගුණාත්මය අඩු වෙනවා. එම නිසා ප්‍රාථමික ඇසුරුම් තෝරා ගැනීමේදී අපිට ඉතාමත් වැදගත් කරුණක් තමයි ඒ දැනුම ලබා ගැනීම මෙන්න මේ ඇසුරුම් වර්ගය යම්කිසි ආහාරයක් ඇසුරුම්කරණය සඳහා එහෙම නැත්නම් ප්‍රාථමික ඇසුරුමක් සඳහා යොදා ගැනීමේ තියෙන හැකියාව. දෙවැනි කරුණ තමයි අපි දෙවැනි වර්ගීකරණය තමයි ඇත්තටම ද්විතීක ඇසුරුමක් කියලා කියන්නේ. මෙන්න මේ ද්විතීක ඇසුරුම ආහාරය සමග ඍජුව ගැටෙන්නේ නැහැ. නමුත් මේක ප්‍රවාහණයට හා පරිහරණයට පහසු වෙන්න තමයි මෙන්න මේ වගේ ද්විතීක ඇසුරුම් තියෙන්නේ. අපි මේ පාඩමේ ඉදිරි කොටස්වලදී බලනවා ද්විතීක ඇසුරුම් මොනවද? ප්‍රාථමික ඇසුරුම් මොනවද කියලා අපිට ඒ වගේම ඒවා වල තියෙන ගති ලක්ෂණ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ආහාර සමග යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ කරනවා නම් යම්කිසි ඇසුරුම් ද්‍රව්‍යයක් ඒක මගින් ආහාරයේ ගුණාත්මයන්ට ලාක්ෂණික ගතිවලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ විශේෂයෙන්ම ප්‍රාථමික ඇසුරුම් කරන තෝරා ගැනීමේදී ආහාර සමග ක්‍රියා නොකරන යම්කිසි රසායනික ක්‍රියාවලියන් දාමයකට යොමු නොවන ඇසුරුම් ද්‍රව්‍ය තෝරා ගැනීමට. ඒ වගේම අපිට නැවත භාවිතය අපි කියනවා රීයූස් කියලා ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා. රීයූස් කරන්න, රීසයිකල් කරන්න. එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කිරීමට හැකියාව කියන එක ඉතාමත් වැදගත්. ඒ වගේම අපිට ගොඩක් අවස්ථාවල වැදගත් වෙනවා ඇසුරුම් කරන ද්‍රව්‍යවල තියෙන විනිවිද පෙනෙන සුළු බව. මොකද අපිට ඒක පාරිභෝගිකයෙක් හැටියට වැදගත් වෙනවා මේ ඇසුරුම් කරන ද්‍රව්‍ය තුල තියෙන බහා තිබෙන ආහාරවල ගුණාත්මය කෙසේද කියලා යම්කිසි අදහසක් අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා විනිවිද පෙනෙන සුළු බව කියන එක ඉතාමත්ම වැදගත් කාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම සමහර ඇසුරුම් කරන අපිට වැදගත් වෙනවා මේ ආහාරවල භෞතික හැඩය පවත්වා ගැනීමට. මොකද සමහර ඇසුරුම් කරන ද්‍රව්‍ය වලින් ආහාරවල භෞතික හැඩය පවත්වා ගැනීමේ හැකියාව ඉතාමත් වැදගත්. දැන් උදාහරණයක් හැටියට ගත්තම අපි සමහර අවස්ථාවල කාඩ්බෝඩ් පෙට්ටි පාවිච්චි කරනවා ඇසුරුම් ද්‍රව්‍ය හැටියට. ඒකට හේතුව වන්නේ කාඩ්බෝඩ් පෙට්ටි මගින් අපිට ඒ ආහාරවල භෞතික හැඩය පවත්වා ගන්න පුළුවන්. මොකද ඒ ආහාර තැලීමකට හෝ බිඳීමකට ලක් වෙන්නේ නැති නිසා. අපි ආහාර ඇසුරුම් ද්‍රව්‍යවල ගුණාංග ගැන පොඩ්ඩක් කතා කරන්න ඉස්සෙල්ලා අපි බලමු ආහාර කර්මාන්තයේදී එහෙම නැත්නම් ආහාර සැකසුම් කරණයේදී මොන වගේ ඇසුරුම් ද්‍රව්‍යද භාවිතා කරන්න කියලා. වීදුරු, ලෝහ, ප්ලාස්ටික්, ඇලුමිනියම් ෆොයිල්, කඩදාසි, කාඩ්බෝඩ්, දැව, ලැමිනිකුත්‍ර ඇසුරුම් ද්‍රව්‍ය මේ වගේ කියන දේවල් අපිට ආහාර කර්මාන්තයේ පාවිච්චි කරන ඇසුරුම් ද්‍රව්‍ය ලෙස හඳුනා ගන්න පුළුවන්. අපි පොඩ්ඩක් අවධානය යොමු කරමු මේ එකින් එක ඇසුරුම් ද්‍රව්‍යවල යම්කිසි ලාක්ෂණික ගුණාත්මයන් එහෙම නැත්නම් වාසි අවාසි මේවා මගින් මේ වගේ ද්‍රව්‍යයන් මොන වගේ ආහාර ඇසුරුම් කරණය සඳහාද අපි පාවිච්චි කරන්නේ කියලා. අපි වීදුරු ඇසුරුම් කරන ද්‍රව්‍යයක් හැටියට බැලුවොත් මේ සාමාන්‍යයෙන් වීදුරු කියන ඇසුරුම් කරන ද්‍රව්‍ය ජෑම් වර්ග, සෝස්, අච්චාරු, කිරිපිටි වගේ ආහාර ඇසුරුම් කරණය සඳහා යොදා ගන්න. ඔයගොල්ලෝ දැකලා ඇති වෙළඳපොලේ තියලා තියෙන ජෑම්, සෝස් වගේ ඒවා ගොඩක් වෙලාවට ඇසුරුම් කරලා තියෙන්නේ වීදුරු ඇසුරුම් කරන තුල. ඒ වගේම වීදුරු අපි බැලුවම ප්‍රතිචක්‍රීකරණය කියන ලක්ෂණය බැලුවමයි නැවත භාවිතය කියන ලක්ෂණය දිහා බැලුවමයි අපිට ඉතාමත් ආර්ථිකවම මේ වීදුරු ඇසුරුම් වැදගත් වෙනවා. මොකද ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව සහ නැවත භාවිතා කිරීමේ හැකියාව නිසා. නමුත් මෙන්න මේ වීදුරු වල තියෙන අවාසිය තමයි බර වැඩිවීම හා බංගුර භාවය කියන එක. මේ නිසා අපිට මෙන්න මේ වීදුරු අපිට ඇසුරුම් ද්‍රව්‍යයක් හැටියට යම්කිසි අවස්ථාවකදී අවාසියක් උදා කරන්න පුළුවන්. නමුත්
ගොඩක් වෙලාවට පාරිභෝගිකයා කැමති වීදුරු වල ඇසුරු ආහාර වර්ග ආහාරයට ගන්න. මොකද ඒකට හේතුව පාරිභෝගිකයා තුළ යම්කිසි විශ්වාසයක් තියෙනවා වීදුරු වල බහලු ආහාරවල ගුණාත්මය හොඳයි. ඒකට හේතුව අවට පරිසරය හා ගැටෙන්න විදිහක් නැහැ. ඒ වගේම මොනම ද්‍රව්‍යයක්වත් අවට පරිසරයෙන් ආහාරයට එකතු වීමට හැකියාවක් නැතිකම නිසා. ලෝහ කියන එක අපි භාවිතා කරනවා ඇසුරුම් ද්‍රව්‍යයක් හැටියට. මොන වගේ ආහාර වර්ග ඇසුරුම් කරණය සඳහාද අපි ලෝහ භාවිතා කරන්නේ? බීම වර්ග, ටින් කරන ලද මාළු, උදාහරණයක් හැටියට අපි සැමන්, පළතුරු යුෂ, කැබලි, පළතුරු කැබලි ඇසුරීමට අපි ලෝහ භාවිතා කරනවා. නමුත් අපි මෙන්න මේ ලෝහ ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම භාවිතා කරනවා වානේ කියන ලෝහය. නමුත් අපි මේ ලෝහය භාවිතා කරද්දී ඒ ලෝහය ආහාර සමග ඇතිවිය හැකි ප්‍රතික්‍රියා නිසා අපි ආලේපිත සමග තමයි භාවිතා කරන්නේ. සාමාන්‍යයෙන් අපි ආලේපිත හැටියට ටින් කියන ලෝහය භාවිතා කරනවා. මොකද මේ ටින් කියන ලෝහය ආහාරය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැති නිසා. ඒ වගේම මේක අපි ලෝහ දිහා බැලුවම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව තියෙනවා. ඇලුමිනියම් කෑන් හා දවටන කියන එක ඉතාමත්ම බහුලවම ආහාර කර්මාන්තයේ ඇසුරුම් කරන ද්‍රව්‍ය හැටියට භාවිතා කරන දේවල්. ඒ වගේම මේ ඇලුමිනියම් කෑන් හා දවටන කියන ඒවා බීම වර්ග ඇසිරීමට එහෙම නැත්නම් චොක්ලට් වැනි ආහාර ඇසිරීමට භාවිතා කරනවා. ඒ වගේම මෙන්න මේ ඇලුමිනියම් කෑන් හා දවටන කියන ඒවා මල බැදීමට ඔරොත්තු දෙන නිසා දිගු කාලයක් ඇසුරුම් ද්‍රව්‍ය හැටියට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව තියෙනවා. නමුත් මේක වියදම අධික ක්‍රියාවලියක්. ඉතින් අපි මේ යම්කිසි ඇසුරුම් ද්‍රව්‍ය දිහා බලනකොට අපිට පේනවා වාසි වගේම ඒ ඇසුරුම් ද්‍රව්‍යවල අවාසිත් තියෙනවා. නමුත් ඒ ආහාර වර්ගය අනුව තමයි අපිට මේ කුමන ඇසුරුම් වර්ගයද අපි තෝරාගන්නේ කියන එක තීරණය කරන්න වෙන්නේ. ඊළඟට ප්ලාස්ටික් කියන එක බහුලවම දැන් ආහාර කර්මාන්තයේ යොදා ගන්නා ඇසුරුම් ද්‍රව්‍යයක්. විශේෂයෙන්ම බේකරි නිෂ්පාදන, පළතුරු, එළවලු ඇසිරීමට මෙන්න මේ ප්ලාස්ටික් ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරනවා. විශේෂයෙන්ම බහුලවම භාවිතා කරන ද්‍රව්‍ය ලෙස ප්ලාස්ටික් වර්ග ලෙස හඳුන්වන්න පුළුවන් අපිට ඝනත්වයේ අඩු පොලිතින්, පොලිඑතිලින්, අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා low density polyethylene කියලා. ඒ වගේම ඝනත්වය වැඩි polyethylene, high density polyethylene, ඒ වගේම polyethylene phthalate අපි බහුලවම මෙන්න මේ වචනේ පාවිච්චි කරනවා PET ද්‍රව්‍ය කියලා. ඒ වගේම polypropylene භාවිතා කරන මේවා තමයි අපි සාමාන්‍යයෙන් වැඩියෙන්ම බහුලවම එහෙම නැත්නම් ආහාර කර්මාන්තයේ වැඩියෙන්ම භාවිතා කරන ඇසුරුම් ද්‍රව්‍ය. ඒ වගේම මෙන්න මේක අපි හඳුනගෙන තියෙනවා වියදම අඩු ක්‍රියාවලියක්. ඒ නිසා අපි ප්ලාස්ටික් ඇසුරුම් භාවිතා කිරීම ආහාර කර්මාන්තයේදී වාසිදායකයි. ඊළඟට කාඩ්බෝඩ්. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ගොඩක් අවස්ථාවලදී ආහාරයක් දුර ප්‍රවාහනය කරන අවස්ථාවල් වලදී කාඩ්බෝඩ් භාවිතා කරනවා. නමුත් බොහෝ අවස්ථාවලදී කාඩ්බෝඩ් වල තියෙන අවාසිදායක තත්වයක් තමයි ඉරියාමට හෝ ජලය උරා ගැනීමට ඇති හැකියාව. ඒ නිසා බොහෝ අවස්ථාවලදී කාඩ්බෝඩ් භාවිතා කරන්නේ ඇලුමිනියම් හෝ ප්ලාස්ටික් ආලේපනයක් සහිතව. සමහර අවස්ථාවලදී රැලි සහිත කාඩ්බෝඩ් භාවිතා කරනවා ද්විතික ඇසුරුම් ලෙස. ඒ කියන්නේ මේ ද්විතික ඇසුරුමක් කියලා කියන්නේ මේ කාඩ්බෝඩ් ඇසුරුම ආහාරයත් එක්ක ගැටෙන්නේ නැහැ. නමුත් ඒ ආහාරය වෙන ඇසුරුමක දැමුවට පස්සේ ද්විතික ඇසුරුමක් ලෙස, දෙවරි ඇසුරුම ලෙස මෙන්න මේ කාඩ්බෝඩ් භාවිතා කරනවා. නමුත් එයත් අපි භාවිතා කරන්නේ යම්කිසි ආලේපනයක් සහිතව. ඒකට හේතුව ජලය උරා ගැනීමේ හැකියාව තියෙන නිසා මෙන්න මේ කාඩ්බෝඩ් වල. ඊළඟට අපි මේ පාඩමේදී කතා කරන්න යන්නේ, විස්තර කරන්න යන්නේ ආහාර ලේබල් කිරීම පිළිබඳව. ඕගොල්ලෝ යම්කිසි අවස්ථාවක වෙළඳපළට ගිහිල්ලා භාණ්ඩයක් මිලදී ගන්න යන අවස්ථාවේදී ආහාරයක් පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්නේ කොහොමද? අපි පාරිභෝගිකයෙක් හැටියට අපි වෙළඳපළට ගියපු වෙලාවට ආහාරයක පිළිබඳව තියෙන ආහාරයක ගුණාත්මය, එහෙම නැත්නම් ආහාරයක සංයුතිය,
එහෙම නැත්නම් ආහාරය නිෂ්පාදනය කරපු දිනය, ආහාරයක ගති පැවතුම්, අමුද්‍රව්‍ය මේ හැම දෙයක් පිළිබඳව අපිට දැනුමක් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමය තමයි ආහාරයක අලවා තිබෙන ලේබලය. මෙන්න මේ ලේබලයක් අලවන්නේ ඇයි ආහාරයකට? ඒක පළවෙනි ක්‍රමය තමයි තොරතුරු සැපයීම පාරිභෝගිකයාට, එහෙම නැත්නම් පාරිභෝගිකයා සමග යම් කිසි සංවාදයක් කිරීම. ඒකට හේතුව නිෂ්පාදකයා යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙනවා ආහාරයක් නිෂ්පාදනය කිරීම තුළින්. ඒ වගේම නිෂ්පාදකයා බලාපොරොත්තු වෙනවා ඒ නිෂ්පාදකයාගේ නිෂ්පාදනය කිරීමේ තිබෙන අදහස් පාරිභෝගිකයව දැනුවත් කිරීමට. එතකොට මෙන්න මේ ආහාර ලේබල් කිරීම කියන්නේ ආහාර පිළිබඳව නිවැරදි අවබෝධයක් දීමේ අරමුණින් යම් කිසි කරුණු අන්තර්ගත මුද්‍රිත ලේබලයක් ආහාර ඇසුරුමක ඇලවීම හෝ ඇතුළත් කිරීම. ඒක තමයි ආහාර ලේබල් කිරීම කියන දෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ. ආහාර ලේබල් කිරීමේ වැදගත්කම. මොකද්ද මේ ලේබලයකින් අපි බලාපොරොත්තු වෙන්නේ? මෙන්න මේ ලේබලයක යම්කිසි වැදගත්කමක් තියෙන්න පුළුවන් නිෂ්පාදකයාට. එහෙම නැත්නම් මෙන්න මේ ලේබලේ යම්කිසි වැදගත්කමක් තියෙන්න පුළුවන් පාරිභෝගිකයාට. අපි මුලින්ම බලමු පාරිභෝගිකයාගේ පැත්තෙන් බැලුවම පාරිභෝගිකයාට ලැබෙන ලාභ එහෙම නැත්නම් වාසි මොනවද මෙන්න මේ ආහාරයක තිබෙන ලේබලයක් තුලින්. ආහාර ලේබලයක අන්තර්ගත කර ඇති කරුණු තුලින්. පළවෙනි දේ තමයි පාරිභෝගිකයාට යම්කිසි අදහසක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ ආහාරය අපිට පරිභෝජනයට සුදුසුද? ඇයි මේ අපි ආහාරය පරිභෝජනයට සුදුසුද කියලා කියන්නේ? සමහර අවස්ථාවලදී ඔගොල්ලෝ අතර කෙනෙක් ඉන්න පුළුවන් යම්කිසි අසාත්මිකතාවයකින් පෙළෙන. සමහර අයට පාන් කන්න බෑ. අපි ඒකට කියනවා ග්ලූටන් ඇලර්ජි කියලා. සමහර අයට බිත්තර කන්න බෑ. ඒ වගේම සමහර අයට සෝයා කන්න බෑ. ඒ වගේ අපි හඳුනාගත් අසාත්මිකතාවයන් තියෙනවා විවිධ පුද්ගලයන් අතර. ඒ නිසා මෙන්න මේ ආහාර ලේබලයක සංයුතිය දිහා බැලුවම අපිට යම්කිසි තීරණයක් ගන්න පුළුවන් මෙන්න මේ ආහාර වර්ගය මට එහෙම නැත්නම් අපිට ආහාරයට සුදුසුද කියලා. ඒ නිසා පාරිභෝගිකයාට ආහාරයක් මිලදී ගැනීමේදී තීරණය කිරීමට වැදගත් වෙන ඉතාමත්ම වැදගත් දෙයක් තමයි ආහාර ලේබලය කියලා කියන්නේ. ඒ වගේම අපිට මෙන්න මේ ආහාරයේ වටිනාකම ගැන පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. අපි හිතමු ආහාර නිෂ්පාදනාගාර දෙකකින් එකම වර්ගයේ ආහාරයක් නිෂ්පාදනය කරන අවස්ථාවක්. එක නිෂ්පාදන ආයතනයක් ප්‍රමිතීන් වලට අනුකූලව තමයි තමන්ගේ නිෂ්පාදනය සිද්ධ කරන්නේ. නමුත් අනික් නිෂ්පාදන ආයතනය කිසිම ප්‍රමිතියක් තම නිෂ්පාදනයේදී යොදාගන්නේ නැහැ. ඒ අවස්ථාවේදී පාරිභෝගිකයාට යම්කිසි දැනුමක් ලැබෙනවා මේ ප්‍රමිතීන් වලට අදාළව නිෂ්පාදනය කරන ආහාරය තමයි මං මිලදී ගත යුත්තේ කියලා. නමුත් මෙතනදී මිල පිළිබඳව යම්කිසි වෙනසක් තියෙන්න පුළුවන්. මොකද ප්‍රමිතීන් වලට අනුව නිෂ්පාදනය කරපු ආහාරවල මිල වැඩි වෙන්න පුළුවන් ප්‍රමිතීන් වලට අනුකූල නැතිව නිෂ්පාදනය කරන ආහාරවල. නමුත් මේ අවස්ථාවේදී පාරිභෝගිකයාට තීරණයක් ගැනීමේ හැකියාව ලැබෙනවා මම මිල අධික ප්‍රමිතියෙන් යුතු ආහාර මිලදී ගන්නවද එහෙම නැත්නම් මම මේ අවස්ථාවේදී ප්‍රමිතියෙන් අඩු මිල අඩු ආහාර වර්ගය මිලදී ගන්නවද කියලා. ඒක පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි වර්තමාන පාරිභෝගිකයා දිහා බැලුවම මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම වර්තමාන පාරිභෝගිකයා ගුණාත්මය ගැන සෞඛ්‍ය ආරක්ෂිත භාවය ගැන තත්ත්වය පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වෙනවා. ඒ නිසා පාරිභෝගිකයාට තීරණය කිරීමේ හැකියාවට උදව් කිරීමක් තමයි ආහාර ලේබලයෙන් සිද්ධ වෙන්නේ. දෙවනි කරුණ හැටියට මං කියපු කරුණම ඒක යොදා ගන්න පුළුවන්. නිෂ්පාදන අතර අපි යම්කිසි කම්පැරිසන් එකක් එහෙම නැත්නම් සංසන්දනය කිරීමක් අපිට සිද්ධ කරන්න වෙනවා. මෙන්න මේ සංසන්දනය කිරීමේදී අපිට මොන ආහාරයද අපි තෝරගන්නේ කියලා යම්කිසි කරුණු මත සමහර වෙලාවට තත්ත්වය, සෞඛ්‍ය ආරක්ෂිත භාවය, මිල, කල්ලිකුත් වීමේ දිනය, සංයුතිය ඒ වගේ කරුණු සැලකිලිමත් වෙලා අපිට මොන ආහාරයද තෝරගන්නේ කියලා අපිට තීරණය කරන්න පුළුවන්. ඒ වගේම පෝෂණ ගුණය.
සමහර අවස්ථාවලදී සමහර ආහාරවල සැකසුම් කරණයේදී යම්කිසි පෝෂක කොටස් විනාශ වීමකට ලක් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් හැටියට අපි පෝෂණ ගුණය ගැන සලකනකොට අපි වෙළඳපොලේ තියෙන ආහාර වර්ග මොන වගේ සැකසුම් කරණයකට ලක් කරලා තියෙනවද කියන එක දැනගන්න එක අපිට ඉතාමත් වැදගත් වෙනවා. අපි කිරි ආහාර දෙකක් එහෙම නැත්නම් කිරි නිෂ්පාදිත දෙකක් අපි සංසන්දනය කරලා බැලුවොත් පැශ්චරීකරණය කරන ලද කිරි සහ පැශ්චරීකරණය නොකරන ලද කිරි නිෂ්පාදිත දෙකක් සංසන්දනය කරන්න පුළුවන්. ඒවායේ පෝෂණ කොටස් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට වෙන ඇසුරුම් කරන ද්‍රව්‍ය දාලා තියෙන වර්ගවල සංසන්දනයක් අපිට කරන්න පුළුවන්. ඒ වගේ අපිට යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන් ලේබලයක් තුලින් ආහාරයක තියෙන ගුණාත්මය සහ සෞඛ්‍ය ආරක්ෂිත බව. ඒ වගේම මෙම ද්‍රව්‍ය අපි ගබඩා කළ යුත්තේ මොන වගේ තත්ත්වවලද කියන එක අපිට යම්කිසි අදහසක් තියෙනවා. මොකද සමහර ආහාර වර්ග ශීතකරණ තත්ත්වය යටතේ අපි ගබඩා කළ යුතුයි. සමහර ආහාර වර්ග අපිට සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ ගබඩා කරන්න තියන්න පුළුවන්. ඒ වගේම අපි පිළියෙල කළ යුතු ආකාරය පිළිබඳවත් යම්කිසි අවබෝධයක් අපිට ලේබලය තුලින් ලබා ගන්න පුළුවන්. සමහර ආහාර අපිට ඒ ලෙසම ආහාරයට ගන්න පුළුවන්. අපි ඒවට කියනවා ready to eat foods කියලා. ඒ වගේම සමහර ආහාර අපි පිළියෙල කිරීමකට ලක් කරන්න වෙනවා. ඒ පිළියෙල කිරීමට ලක් කිරීමෙන් පස්සේ තමයි ආහාරයට යොදාගත හැකි වන්නේ. ආහාර ලේබලයක අන්තර්ගත මූලික තොරතුරු ගැන අපි පොඩි විපරමක් කරමු. පළවෙනි එක තමයි නිෂ්පාදනයේ පොදු නාමය. උදාහරණයක් හැටියට කිරි, සහල්, මාළු. ඒ වගේ අපිට නිෂ්පාදනයේ පොදු නාමයක් තියෙනවා. දෙවෙනි එක තමයි නිෂ්පාදනයේ වෙළඳ නාමය. අපි කියන එකට බ්‍රෑන්ඩ් නේම් කියලා. නිෂ්පාදනයේ වෙළඳ නාමය. තුන්වෙනි එක තමයි නිෂ්පාදකයාගේ නම හා ලිපිනය ලියාපදිංචි අංකය. නිෂ්පාදකයාගේ නම හා ලිපිනය අපිට වැදගත් වෙන්නේ අපි නිෂ්පාදිතයක් මිලදී ගැනීමෙන් පසුව යම්කිසි ආසාදන තත්වයකට හෝ අපිට ඒකේ තියෙන තත්වය පිළිබඳව සෑහීමට පත්විය නොහැකි අවස්ථාවකදී අපිට පුළුවන් ඒ නිෂ්පාදකයාට යම්කිසි ආකාරයක දුරකථන ඇමතුමක් හෝ ලිපියක් මගින් හෝ එහෙම නැත්නම් අපි මිලදී ගත්තු ආහාරය සමගම දැනුවත් කිරීමක් කරන්න අපි මෙන්න මේ ආහාරය පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැහැ කියලා. ඒ අපිට යම්කිසි දැනුවත් කිරීමක්. ඊට අමතරව අපිට පුළුවන් නිෂ්පාදකයාට විරුද්ධව යම්කිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්න එම ආහාරයේ සෞඛ්‍ය ආරක්ෂිතභාවය එහෙම නැත්නම් ගුණාත්මය නිවැරදි පරිදි තහවුරු කරලා තිබුණේ නැත්තම්. ඒ වගේම අපිට ආහාරයක තියෙන මූලික තොරතුරක් තමයි උපරිම සිල්ලර මිල. ඒක ඇත්තටම නීතියක් හා රීතියක් බවට පත් වෙනවා. මොකද ඕනම ආහාරයක උපරිම සිල්ලර මිලක් තීරණය කරලා තිනවා ආහාර පනත මගින්. එතකොට අපිට ඒ උපරිම සිල්ලර මිල පිළිබඳව යම්කිසි දැනුමක් තියෙනවා නම් යම්කිසි අවස්ථාවක වංචනිකව යම්කිසි ආහාරයක මිල ඉහළ දැමීමක් කරලා තියෙනවා නම් අපිට ඒ පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඒ වගේම අඩංගු ද්‍රව්‍ය කියන එක තමයි ඉතාමත්ම වැදගත් කරුණ වන්නේ. සාමාන්‍යයෙන් ලේබලයක අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණාත්මකව අවරෝහණ පිළිවෙලට තමයි සකස් කරලා තියෙන්නේ. එතකොට අපිට දැනුමක් තියෙනවා මෙන්න මේ ආහාරයේ මොන වගේ ද්‍රව්‍යද තියෙන්නේ කියලා. සංයුතිය කුමක්ද කියලා. මම අර ඉස්සෙල්ලා කියපු කරුණ පිළිබඳව නැවත මම මතක් කරන්න. ඒකට හේතුව අපි කාට හරි යම්කිසි අසාත්මිකතාවයක් තියෙනවා නම් අපිට ලේබල් එක බලලා අඩංගු ද්‍රව්‍ය බලලා තීරණය කරන්න පුළුවන් මේ ආහාරය මට ආහාරයට සුදුසුයිද නැද්ද කියන එක. ඒ නිසා අඩංගු ද්‍රව්‍ය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. අසාත්මිකතාවයන් සඳහා පමණක් නෙවෙයි පෝෂණීය ගුණය සැලකිල්ලට අරගෙන අපිට වැදගත් වෙනවා මොන වගේ ද්‍රව්‍යද මෙන්න මේ ආහාරයට දාලා තියෙන්නේ කියලා දැනගන්න. ඒ වගේම ලේබලයක දීලා තියෙනවා තොරතුරු ගබඩා කරන්න, පරිහරණය කරන්න උපදෙස්. මං ඉස්සෙල්ලත් කිව්වා වගේම සමහර ආහාර ශීතකරණ තත්ත්ව තුල ගබඩා කළ යුතුයි. සමහර ආහාර අධිශීතකරණ තත්ත්ව තුල ගබඩා කළ යුතුයි. සමහර ආහාර අපිට පුළුවන් සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ තබා ගන්න. ඒ නිසා අපිට ගබඩා කිරීමේදී, පරිහරණය කිරීමේදී ලැබිය යුතු උපදෙස් ලේබලයක් තුලින් ලැබෙනවා. ඒ වගේම නිෂ්පාදිත දිනය හා කල්ලිකුත් වීමේ දිනය. ඊ타ත්ම වැදගත්. සෞඛ්‍ය ආරක්ෂිත භාවය ආරක්ෂා කිරීමට සහ
ආහාරවල තත්ත්වය ආරක්ෂා කිරීමට. ඇයි අපි මෙච්චර නිෂ්පාදිත දිනය ගැන සැලකිලිමත් වෙන්නේ? සාමාන්‍යයෙන් ඕනම ආහාරයක ආයු කාලයක් තියෙනවා. අපි ඒකට කියනවා shelf life කියලා ඉංග්‍රීසි භාෂාවෙන්. මෙන්න මේ ජීව කාලය කියන එක කල් ඉක්ුත් වෙන ලං වෙනකොට මේ ආහාරයේ තියෙන ගුණාත්මය එහෙම නැත්නම් තත්වය සෞඛ්‍ය ආරක්ෂිත භාවය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි පාරිභෝගිකයෙක් හැටියට නිෂ්පාදිත දිනය දිහා බලනවා මේ නිෂ්පාදිතය කවදා වෙළඳපොළට ආපු දෙයක්ද කියලා. ඒ වගේම නිෂ්පාදිත දිනය සමගම කල් ඉක්ුත් වීමේ දිනය ඉතාමත්ම වැදගත් වෙනවා අපිට තීරණය කරන්න අපි මේ නිෂ්පාදිතය මිලදී ගන්නවද නැද්ද කියලා. ඒ වගේම තමයි ආකලන ද්‍රව්‍ය. මම මේක ගැන වැඩිදුර කතා කරනවා මේ ඉදිරි කොටස් තුලින්. අපි ආකලන ද්‍රව්‍ය පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරමු. ඊට අමතරව ශුද්ධ බර, පරිමාව, කාණ්ඩ අංකය කියන තොරතුරු අපිට ලේබලය මගින් ලැබෙනවා. මෙන්න මේ කාණ්ඩ අංකය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. අපි යම්කිසි දැනුවත් කිරීමක් කරනවා නම් නිෂ්පාදකයෙක්ට, එතකොට නිෂ්පාදකයාට පුළුවන් පසු විපරුමක් කරලා ඒ අවස්ථාවේ ඒ ගුණාත්මය පහළ යන්න, එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත භාවය පහළ යන්න මොන වගේ කරුණුද වෙලා තියෙන්නේ, එහෙමනම් මෙන්න මේ නිෂ්පාදිතය ඇවිල්ලා තියෙන්නේ කුමන කාණ්ඩයෙන්ද කියලා පසු විපරුමක් කිරීමේ හැකියාව ලැබෙනවා. ආහාර ලේබලයක අන්තර්ගත මූලික තොරතුරු අතර ඉතාමත්ම වැදගත් තොරතුරක් තමයි මම මුලින් කතා කරපු පරිදි නිෂ්පාදනයේ පොදු නාමය. අපිට මේ නිෂ්පාදනයේ පොදු නාමය අපේ තියෙන ආහාර රෙගුලාසි වලට අනුව එහෙම නැත්නම් ලේබල් රෙගුලාසි වලට අනුව භාෂා තුනෙන් සිංහල, ඉංග්‍රීසි, දෙමළ කියන භාෂා තුනෙන් කුමන හෝ භාෂා දෙකකින් නිෂ්පාදනයේ පොදු නාමය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම අපි ඝන අකුරින් මෙය සඳහන් කරන්න ඕන. මොන අවස්ථාවකදීවත් නිෂ්පාදනයේ පොදු නාමය විකෘති ස්වභාවයෙන් තියෙන්න බෑ. ඒක පැහැදිලිව පාරිභෝගිකයාට නිවැරදිව කියවීමේ හැකියාව ඇතිව ලබා දිය යුතුයි. ඊළඟට අර මම කිව්වා වගේ කල් ඉක්ුත් වීමේ දිනය. කල් ඉක්ුත් වීමේ දිනය යම්කිසි ආකාර කීපයකින් නිෂ්පාදිතයක ඇසුරුමක ලේබලයක සඳහන් වෙන්න පුළුවන්. expiry or EXP කියලා සඳහන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලය ඉක්ුත් වීමේ දිනය හැටියට KED කියලා සඳහන් වෙන්න පුළුවන්. ඒ වගේම දිනට පෙර පාවිච්චි කරන්න, දිනට පෙර ඉතා හොඳයි වැනි දේවල් ආහාර ඇසුරුමක ලේබලයක සඳහන් වෙන්න පුළුවන්. කල් ඉක්ුත් වීමේ දිනය දිනට පෙර පාවිච්චි කරන්න, දිනට පෙර ඉතා හොඳයි ලෙසද සඳහන් කරන්න පුළුවන් යම්කිසි ලේබලයක. අපි ලේබලයක කල් ඉක්ුත් වීමේ දිනය ඉලක්කම් යොදාගෙන ප්‍රකාශ කිරීමේදී වර්ෂය, මාසය, දිනය හෝ දිනය, මාසය, වර්ෂය ලෙස සඳහන් කරන්න පුළුවන්. ඊළඟ ඉතාමත්ම වැදගත් කරුණ තමයි, ඒ කියන්නේ ලේබලයක තියෙන තොරතුර තමයි ආකලන ද්‍රව්‍ය. අපි ආහාරයක් නිෂ්පාදනය කිරීමේදී විවිධ වර්ගයේ ආකලන ද්‍රව්‍ය යොදා ගන්නවා. ඒවා එක එක ක්‍රියාවලියන් සඳහා තමයි අපි මේ ආකලන ද්‍රව්‍ය යොදා ගන්නෙ. ඒවා අතර වර්ණක තියෙන්න පුළුවන්, පරිරක්ෂක ද්‍රව්‍ය තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාරක වගේ දේවල් තියෙන්න පුළුවන්. එක එක ක්‍රියාවලියන් සඳහා තමයි අපි මේ ආකලන ද්‍රව්‍ය දාන්නේ. ඒ වගේම ආහාර ලේබලයක මේක පැහැදිලිවම සඳහන් කළ යුතුයි අපි මොන වගේ ආකලන ද්‍රව්‍යද දාන්නේ කියලා. ඒකට හේතුව මම කිව්වා වගේ සමහර ආකලන ද්‍රව්‍ය සමහර පුද්ගලයන්ට අසාත්මිකතාවයන් ඇති කරන්න පුළුවන්. ඉතින් අපි මේ ආකලන ද්‍රව්‍ය මොන විදිහටද ලේබලයක සඳහන් කරන්නේ? සාමාන්‍යයෙන් පිළිගත් සහ සම්මත ක්‍රමය වන්නේ අපි ජාත්‍යන්තර අංකණය යොදාගෙන තමයි මෙන්න මේ ආකලන නම් කරන්නේ. අපි ඒකට කියනවා ඉන්ටර්නැෂනල් නම්බරින් සිස්ටම්, එහෙම නැත්නම් INS කියලා. එතකොට මේ හැම සම්මතව පිළිගත් ආකලන ද්‍රව්‍යයකටම යම්කිසි අංකයක් තියෙනවා. මෙන්න මේ අංකය නම සහ ඒක භාවිතා කරන්නේ කුමන වැදගත්කමක් සඳහාද කියන එක සඳහන් කරලා තියෙන්න ඕන ලේබලයක. එතකොට මෙන්න මේ තොරතුරු කියන එක පාරිභෝගිකයාට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද සමහර පාරිභෝගිකයන් ඉතාමත්ම අවධානය යොමු කරනවා ආකලන
නොයෙදු ආහාර පරිභෝජනය සඳහා. එහෙම පාරිභෝගිකයෙකුගේ අවශ්‍යතාවය සැපිරෙනවා අපි ලේබලයක දීලා තියෙන තොරතුරු මගින්. ආකලනවර තොරතුරු ලේබලයක අඩංගු කිරීම මගින් අපි පාරිභෝගිකයාට යම්කිසි පහසුවක් සලසනවා තීරණයක් ගන්න මෙන්න මේ ආකලන සහිත ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කරනවද මිලදී ගන්නවද කියන තීරණය ගන්න. දැන් අපි ආහාරයක් දේශීය නිෂ්පාදනයක් ලෙස නිෂ්පාදනය කරන්න පුළුවන්. සමහර අවස්ථාවලදී අපි ආහාර වර්ග වෙනත් රටවල් වලින් ආනයනය කරනවා. එතකොට මෙන්න මේ ආහාර ආනයනය කිරීමේදී මෙන්න මේ ලේබල් කිරීමක් කරන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම ලේබල් කිරීම කළ යුතුයි. අපි දේශීයව නිෂ්පාදනය කරන ආහාරවල පමණක් නෙමෙයි ආනයනය කරන ආහාරවල පවා අපි ලේබලේ පැහැදිලිවම ඒ තොරතුරු දිය යුතුයි. එතකොට මෙන්න මේ තොග වශයෙන් ආනයනය කරන ආහාරයක මොන වගේ තොරතුරුද අපි දිය යුත්තේ? පළවෙනි එක තමයි ඇසුරුම් කළ දිනය. දැන් අපි දේශීයව මෙම ආහාරය නිෂ්පාදනය කරලා නැති නිසා අපිට නිෂ්පාදිත දිනයක් දෙන්න බෑ. නමුත් ඒ ආහාරය එන රට අනුව ඒ තියෙන ලේබලයක නිෂ්පාදිත කළ දිනය අනිවාර්යයෙන්ම සඳහන් වෙලා තියෙනවා. නමුත් අපි මේ රටේදී පාවිච්චි කරන ලේබලයක ඇසුරුම් කළ දිනය, ආහාර නිෂ්පාදනය කළ රට, ඇසුරුම්කරුගේ නම සහ ලිපිනය අනිවාර්යයෙන්ම සඳහන් කළ යුතුයි. එතකොට යම්කිසි ප්‍රශ්නයක් සඳහා මෙම ආහාරය පිළිබඳව දැනුවත් කරන්න ඕනේ නම් අපිට යම්කිසි තොරතුරක් ලබා ගන්න ඕන නම් අපි අනිවාර්යයෙන්ම ඇසුරුම්කරුට කතා කරන්න පුළුවන්, දැනුවත් කරන්න පුළුවන් ඔහුගේ නම සහ ලිපිනය යොදාගෙන. ඊළඟට වැදගත්ම දෙයක් තමයි අපි කතා කරන්න යන්නේ. මෙන්න මේ ලේබල් කිරීම කියන එක සරල දෙයක් හැටියට අපිට ගණන් ගන්න බෑ. ඒකට හේතුව ලේබල් කරණය කියන එක නීති රීති රෙගුලාසි වලට යටත් වූ කරුණක්. අපි ආහාර ලේබල් කරණය එහෙම නැත්නම් ඒ ලේබල් කරණය මගින් කරන ප්‍රචාරණයට අපිට යම්කිසි නීති රීති පද්ධතියක් දීලා තියෙනවා. ආහාර පනත යටතේ ශ්‍රී ලංකාවේ ආහාර පනත යටතේ ආහාර ලේබල් කරණය හා ප්‍රචාරණය කිරීමට අදාළ පනතක් නිකුත් කරලා තියෙනවා 2005 වර්ෂයේදී. මේකෙදි දීලා තියෙනවා සියලුම තොරතුරු ලේබලයක් නිර්මාණය කරන්නේ කෙසේද? ඒ නිර්මාණයක තිබිය යුතු තොරතුරු මොනවද? ඒකේ වැදගත්කම මොකක්ද? මේ හැම දෙයක් පිළිබඳව මෙන්න මේ ලේබල් කරණය හා ප්‍රචාරණය කිරීමට අදාළ පනතේ සඳහන් වෙනවා. පළවෙනි දේ තමයි ලේබල් කර නොමැති ආහාරයක් වෙළඳ පොලේ විකිණීම සපුරා තහනම්. ඒ වගේම විකිණීමට ඉදිරිපත් කිරීමත් තහනම්. විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීමත් තහනම්. විකිණීම පිණිස තබා ගැනීම, ප්‍රවාහනය කිරීම, විකිණීම සඳහා ප්‍රචාරය කිරීම කියන එක තහනම් වෙනවා. මෙන්න මේ ලේබලයක් නොමැතිව ආහාරයක් සංසරණය වෙන්න බෑ වෙළඳපොලක් තුර. එසේ වුවත් සමහර අවස්ථාවලදී මේ ලේබල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ ලේබල් කිරීමක් අවශ්‍ය නොවන්නේ කුමන අවස්ථාවලදීද කියලා අපි බලමු. කිරණු ලබන ආහාර, ගණන් කරනු ලබන ආහාර, මනිනු ලබන ආහාර, එහෙම නැත්නම් බර ග්‍රෑම් 25ට වඩා අඩු ආහාර ලේබල් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පාරිභෝගිකයෙක් වෙළඳපළට ගිහිල්ලා යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නේ කිරණු ලැබීමකින්, එහෙම නැත්නම් ගණන් කරනු ලැබීමකින්, එහෙම නැත්නම් මනිනු ලැබීමකින් නම් එවැනි අවස්ථාවලදී ලේබල් කිරීමක් පිළිබඳව අපිට අවධානයක් යොමු කරන්න අවශ්‍ය නැහැ. මොකද ඒ වගේ ආහාර ලේබල් කිරීමට බැඳිලා නැහැ ආහාර පනත අනුව. ඒ වගේම නිෂ්පාදකයා එහෙම නැත්නම් ඇසුරුම්කරු. ඇයි අපි නිෂ්පාදකයා කියලා කියන්නේ? සමහර අවස්ථාවලදී නිෂ්පාදකයා දේශීය භාවිතය සඳහා නිෂ්පාදන කරනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි නිෂ්පාදන වෙනත් රටවල් වලින් මෙහෙට ගේනවා, ආනයනය කරනවා. එවැනි අවස්ථාවලදී අපි ඇසුරුම්කරණයට ලේබලයක් දැමීමේ වගකීම යන්නේ ඇසුරුම්කරුට. ඒ නිසා නිෂ්පාදකයා හෝ ඇසුරුම්කරු
දුර්වර්ණ වෙච්ච, විකෘති වෙච්ච, එහෙම නැත්නම් විනාශ කිරීමට ලක් වෙච්ච, මකා දැමීමකට ලක් වෙන්න පුළුවන් ලේබල් කිරීමක් කරනවා නම් ඒක නීතියට අනුව යම් කිසි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් තත්වයක්. ඒ නිසා නිෂ්පාදකයා ඇසුරුම්කරු හැකි පමණ අවධානය යොමු කරන්න ඕන දුර්වර්ණ නොවිච්ච, විකෘති නොවිච්ච, විනාශ කිරීමට ලක් කළ හැකි, එහෙම නැත්නම් මකා දැමීමට හැකි ලේබල් ඇසුරුම් කරන වලට නොදැමීමට. ඒක ඉතාමත් වැදගත් කරුණක් වෙනවා. අපි බලමු දැන් මේ පාඩමේදී අපි ඉගෙනගත්තු සාරාංශය පිළිබඳව. අපි මුලින්ම කතා කරේ වෙළඳපොලේ තිබෙන භාණ්ඩවල ගුණාත්මක භාවය ගැන. මේ ගුණාත්මක භාවය අපිට දෙවිධයකට කතා කරන්න පුළුවන්. පළවෙනි එක තමයි ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත භාවය. දෙවෙනි එක ආහාරවල තත්වය. අපි කියනවා food safety and food quality කියලා. එතකොට අපි මෙන්න මේ ආහාරවල ගුණාත්මය, එහෙම නැත්නම් සෞඛ්‍ය ආරක්ෂිත භාවය, තත්වය ආරක්ෂා කරගන්න කුමන ක්‍රියාමාර්ගයන්ද යොදාගන්නේ? අපි පෙර පාඩමකදී කතා කරා ප්‍රමිති භාවිතය සම්බන්ධව. අපි මෙන්න මේ පාඩමේ කතා කරේ ඇසුරුම්කරණය සහ ලේබල් කරණය ආහාරයක ගුණාත්මය රැක ගැනීම සඳහා වැදගත් වෙන්නේ කොහොමද කියලා. එතකොට අපි මේ පාඩමේදී පැහැදිලිව ඉගෙන ගත්තා ඇසුරුම් කරන ද්‍රව්‍යක ගුණාත්මය පිළිබඳව. ඇසුරුම් කරන ද්‍රව්‍යක ලක්ෂණ පිළිබඳව. ඇසුරුම් කරන ද්‍රව්‍යවල වැදගත්කම පිළිබඳව. ඇසුරුම් කරන ද්‍රව්‍යක මූලික අදහස වෙන්නේ ඇසුරුම් ද්‍රව්‍යක බහා ඇති ආහාරයක් අවට පරිසරයෙන් වෙන් වී අවට පරිසරය සමග ගැටීමකින් තොරව, ක්‍රියාවලියකින් තොරව, ප්‍රතික්‍රියාවලින් තොරව ගුණාත්මය ආරක්ෂා වන පරිදි තැබීම තමයි අපි ඇසුරුමකින් බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ ඇසුරුම්කරණය ගැන අපි කතා කරනකොට අපිට දැනෙනවා මෙන්න මේ සමහර ඇසුරුම් කරන ද්‍රව්‍ය විතරයි සමහර ආහාරවලට සුදුසු වෙන්නේ කියලා. ඒ නිසා අපි ඇසුරුම් කරන ද්‍රව්‍ය තෝරා ගැනීමේදී විශේෂයෙන්ම සැකසුම් කරුවන් මේ ඇසුරුම් කරන ද්‍රව්‍ය පිළිබඳව මනා අවබෝධයකින් යුතුව තේරීමක් කළ යුතුයි. එහෙම නොවුන අවස්ථාවක් වුණොත් මෙන්න මේ ඇසුරුම් කරන ද්‍රව්‍ය ආහාරය සමග යම්කිසි ප්‍රතික්‍රියාවක් කිරීම මගින් ආහාරයේ තියෙන සෞඛ්‍ය ආරක්ෂිතභාවය, තත්වය නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඇසුරුම් කරන ද්‍රව්‍ය තෝරා ගැනීම සහ ඇසුරුම්කරණයේ තියෙන වැදගත්කම පිළිබඳව ඔබට ඉතාමත් මනා වැටහීමක් තිබිය යුතුයි. ඒ වගේම ආහාර ඇසිරීමට භාවිතා කරන විවිධ ද්‍රව්‍යයන් වල ගති ලක්ෂණ පිළිබඳව අපි කතා කරා. අපි උදාහරණ හැටියට වීදුරු, ලෝහ, කාඩ්බෝඩ් වැනි දේවල් කතා කරා. එතකොට මේ වගේ ඇසුරුම් කරන ද්‍රව්‍ය සුදුසු වන්නේ මොන වගේ ආහාරයක් ඇසුරුම්කරණය සඳහාද? ඒ නිසා ඒ පිළිබඳව අවබෝධය කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා. කෙනෙක්ට සමහර අවස්ථාවකදී ඉදිරියේදී ඔබට අවශ්‍යතාවයක් පැන නගින්න පුළුවන් යම්කිසි ඇසුරුම් කරන ද්‍රව්‍යයක් තෝරා ගැනීමට. ඒ අවස්ථාවේදී ඔබ කල්පනා කරලා බලන්න ඕනේ මේ ඇසුරුම් කරන ද්‍රව්‍ය මම මිලදී ගන්නේ මොන වගේ ආහාරයක් ඇසුරුම්කරණය සඳහාද කියලා. එතකොට අපි ඊට අමතර බැලුවා ලේබල් කිරීමේ වැදගත්කම. අපි ආහාරයක් මොන පිළිවෙලකට ඇසුරුම්කරණය කරලා තිබුණත් ඒ ලේබලයක් අලවා නැත්නම් අපිට යම් කිසි sannivedanayak කරන්න බෑ පාරිභෝගිකයා සමග. අපි පැහැදිලිව බැලුවා ලේබලයක අඩංගු විය යුතු කරුණු. ඒ වගේම මේ අඩංගු විය යුතු කරුණු එකක් පිළිබඳව අපි සැලකලමත් වීමේදී අපිට දැනෙනවා මෙන්න මේ කරුණ වැදගත් වෙන්නේ ඇයි? පාරිභෝගිකයාට වැදගත් වෙන්නේ ඇයි? නිෂ්පාදකයාට වැදගත් වෙන්නේ ඇයි? අපි උදාහරණයක් හැටියට ආහාර ලේබලයක අඩංගු කරලා තියෙන ඉතාමත්ම වැදගත් තොරතුරක් තමයි ආහාර ආකලන පිළිබඳව. අපි විවිධ ආකලන වර්ග භාවිතා කරනවා ආහාර නිෂ්පාදනයේදී. ඒවා වලින් අපි එක එක කාර්යභාරයන් ලබා ගන්න උත්සාහ කරනවා. ඒ නිසා අපි මෙන්න මේ ආකලන පිළිබඳව ඉතාමත්ම පුළුල් දැනුමක් ලබා ගත යුතුයි. ඒකට හේතුව වන්නේ අපි යම්කිසි ආහාරයක් නිෂ්පාදනය කිරීමේදී මොන වගේ ආකලනද දාන්නේ. එතකොට මෙන්න මේ ආකලන පිළිබඳව අපි ලේබලේ දානවා. සමහර ආකලන භාවිතයට සුදුසු ලෙස අනුමත කරලා තිනවා.
සමහර ආකලන අනුමත ආකලන වෙනවා. සමහර ආකලන අනුමත නොකළ ආකලන වෙනවා. එතකොට අපි නිෂ්පාදන ක්‍රියාවලියේදී දැනුමක් තබාගත යුතුයි මේ අනුමත ආකලන මොනවද කියලා. එතකොට අපි යම්කිසි ලේබලයක් දිහා බැලීමේදී පාරිභෝගිකයෙක් හැටියට අපිට බලන්න පුළුවන් මෙන්න මේ දාලා තියෙන ආකලන අපේ පරිභෝජනයට සුදුසුයිද කියලා. උදාහරණයක් හැටියට සමහර ප්‍රතිඔක්සිකාරක තියෙනවා අපි ආහාරවලට දමන අවුරුදු 5ට අඩු දරුවන්ට පරිභෝජනයට නුසුදුසු. ඒ නිසා අපිට අවබෝධයක් ලේබලයෙන් තුලින් ලබා ගන්න පුළුවන් ආකලන පිළිබඳව. ඒ වගේම මම විස්තර කරපු පරිදි නිෂ්පාදිත දිනය, කල්ලිකුත් වීමේ දිනය, විකුණන පුද්ගලයාගේ එහෙම නැත්නම් ඇසුරුම් කරන පුද්ගලයාගේ විස්තර, ඒ වගේම නිෂ්පාදකයාගේ විස්තර මෙන්න මේ ලේබලයේ තොරතුරු වල තියෙනවා. ඒ නිසා මෙන්න මේ හැම තොරතුරක්ම ඉතාමත් වැදගත් තොරතුරක් බවට පත් වෙනවා පාරිභෝගිකයාට නිවැරදි අවබෝධයක් මෙන්න මේ නිෂ්පාදිතය පිළිබඳව ලබා ගැනීමට. ඒම නිසා අපිට ඇසුරුම්කරණය වගේම ලේබල්කරණය කියන ක්‍රියාවලියන් දෙකම එකසේ වැදගත් වෙනවා ආහාරවල ගුණාත්මය පිළිබඳව පැහැදිලිව පාරිභෝගිකයා සමග sannivedanaya කිරීම සඳහා. අපි ඊළඟට බලමු මේ පාඩම ඉගෙන ගත්තට පස්සේ ඕගොල්ලන්ට මේ පාඩම ඇසුරෙන් මොන වගේ ක්‍රියාකාරකම් වල යෙදෙන්න පුළුවන්ද කියලා. ඔබට මේ පාඩමෙන් මෙන්න මේ ක්‍රියාකාරකම් වලට යොමු වෙන්න පුළුවන්. අපි මුලින්ම බලමු ආහාර ඇසුරුම්කරණය පිළිබඳව ඔබ ලබාගත්තු දැනුම හරහා ලැබෙන ක්‍රියාකාරකම් වලට යොමු වීමේ හැකියාව. ආහාර ඇසුරුම්කරණයේ වැදගත්කම පිළිබඳව ඔබට විස්තර කරන්න පුළුවන්. ආහාර ඇසුරුමක් අවශ්‍ය වෙන්නේ ඇයි? ආහාර ඇසුරුම් තෝරාගන්නේ කෙසේද? ආහාර ඇසුරුමක් තුලින් අපිට ලැබෙන වාසි මොනවාද? නිෂ්පාදන ක්‍රියාවලියේදී ආහාර ඇසුරුම්කරණයේ වාසි, ඒ වගේම ආහාර ඇසුරුම්කරණයකින් පාරිභෝගිකයාට ලැබෙන වාසි පිළිබඳව ඔබට යම්කිසි කෙනෙක්ට පැහැදිලි කරන්න පුළුවන්. දෙවැනි එක තමයි ආහාර ඇසිරීමට භාවිතා කරන ද්‍රව්‍යවල ගුණාංග පිළිබඳව ඔබට සාකච්ඡා කරන්න පුළුවන්. අපි වීදුරු වගේ ඇසුරුම් කරන ද්‍රව්‍යයක් ගත්තම, ලී වගේ ඇසුරුම් කරන ද්‍රව්‍යයක් ගත්තම, ප්ලාස්ටික් වගේ ඇසුරුම් කරන ද්‍රව්‍යයක් ගත්තම ඒවායේ තියෙන වෙනස්කම්, ඒවායේ තියෙන වාසි අවාසි ඒවා ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට ඔබට යම්කිසි කෙනෙක්ට ආහාරයක් ඇසිරීමට ගන්නා ද්‍රව්‍ය පිළිබඳව විස්තර කරලා දෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි ආහාර ලේබල් කිරීමේ වැදගත්කම විස්තර කිරීම. මම කිව්වා වගේ ඒක නීතිමය අවශ්‍යතාවයක් වෙනවා ආහාරයක් ලේබල් කිරීම. ඒ නිසා අපිට අවශ්‍ය වෙනවා දැනුමක් ඒ ලේබලයක මොන වගේ කරුණුද ඇතුළත් කළ යුත්තේ කියලා. ඒ නිසා ඔබට ක්‍රියාකාරකමක් හැටියට ආහාර ලේබලයක වැදගත්කම සහ ආහාර ලේබලයක තියෙන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. ඒ වගේ අවසානයේදී ඔබට හැකියාව ලැබිය යුතුයි අනිවාර්යයෙන්ම ආහාරයකට සුදුසු ලේබලයක් නිර්මාණය කරන්න. අපි උදාහරණයක් හැටියට ගත්තොත් අපි සහල් මල්ලකට ලේබලයක් නිර්මාණය කරනකොට එකතු කරන අඩංගු කරන කරුණු නෙමෙයි ඔගොල්ලෝ පළතුරු නිෂ්පාදනයකට යොමු වෙනකොට ලේබලයක අඩංගු කළ යුතු කරුණු. ඒ වගේ ආහාරවල විවිධත්වය තේරුම් අරගෙන ආහාරයක තියෙන කල් තබා ගැනීමේ කාලය ගැන තේරුම් අරගෙන ඒ වගේම ආහාරයක තියෙන සංයුතිය තේරුම් අරගෙන මේ හැම දෙයක්ම තේරුම් අරගෙන විද්‍යාත්මක කරුණු සැලකිලිමත් වෙමින් ඒ වගේම විද්‍යාත්මක පදනම ඒ වගේම කලාත්මක කරුණු තාක්ෂණික කරුණු තාක්ෂණික තොරතුරු යොදා ගැනීමෙන් ලේබලයක් නිර්මාණය කිරීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. ඉතින් ඒ තමයි මේ පාඩමේ මූලික හරය. ඒ හරහා ඔබට ලැබෙන ක්‍රියාකාරකම් කිරීමේ හැකියාව. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේ ලබාගත්තු දැනුම ඉතාමත්ම වැදගත් වෙයි. ඔයගලගේ අධ්‍යාපන කටයුතු වලට අමතරව මේක සාමාන්‍ය ජීවිතයේදී ඇසුරුමක් දිහා බලන්න, ලේබලයක් දිහා බලලා යම්කිසි ආහාරයක ගුණාත්මය ගැන ඔයගලට භාවිතයට සුදුසුද, පරිභෝජනයට සුදුසුද කියන තීරණය ගන්න වැදගත් වෙයි කියලා. ඉතින් ඔබ සැමට සුබ දවසක්.
ආයුබෝවන්.